සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට. පන්සිල් සුරකින සාතු ජන සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් බෞද්ධ රූපවාහිනියේ සද්ධර්ම ආමන්ත්‍රණය මේ පැයදී විකාශය වන දායකත්ව සතරමානුශාසනාවයි අපි මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සදහැවතුනි, මේ උතුම් වූ දේශනාව පවත්වන්නට අප සිදු කළ ගෞරවනීය ඇරයුම ඉතාමත්ම මෙත්සිතින් පිළිගෙන අප සැමතනා කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනී ප්‍රධාන මැදිරියට වැඩම අවතාල පූජනීය අවසරයි කෝරළයාකම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම දොහොත් මුතුරත් මැද සාතුනාදනන්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද මේ උතුම් වූ දේශනාව ධර්ම දානයක් ලෙසින් ලංකාවාසී ලෝකවාසී ඔබ හැමදෙනාගේම හිතසුව පිණිස මෙලෙසින් සංවේදනය කරන්නට පුණ්‍යවන්ත දායකත්වයේ ලබා දී කටයුතු කරනවා හෝමාගම පිටිපන උතුර පදිංචි සිරියාවතී තිලකසේන මහත්මිය, ආර්.පී. තිලකසේන මහතා, නුගේගොඩ නාවල පදිංචි ස්වර්ණමාලි තිලකසේන මහත්මිය, පිටිපන උතුර පදිංචි රත්නා මඩපාද මහත්මිය සහ කේ.ඒ. ආර්යවතී මහත්මිය යන සදැහැති පින්වතුන් පින්වතියන් විසින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ
තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් කෙරෙහි හිතානුකම්පාවෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ අති උතුම් වූ නෛර්යානික ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහොම පුංචි කොටසක් දේශනා කරවගෙන තමනුත් ශ්‍රවණය කරලා ධර්මයට කැමති ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනාට යහපතක් කිරීම පිණිස මේ ධර්මයේ දානය කරවන්නත් සූදානම් කළා. එයින් රැස් කරගන්න උතුම් පුණ්‍ය සම්භාර ධර්මය. ඊ타ම ඉක්මන් භවයක ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීම උදෙසාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මරණ සතිය පිළිබඳව පැහැදිලි කරන 12 වෙනි ධර්ම දේශනාවයි අද සිද්ධ කරන්න සූදානම් වෙන්නේ. පින්නතුන් මේ මරණය සිහිපත් කළ යුතු ආකාරය පිළිබඳව අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ කරුණු වලින් මේ සාකච්ඡා කරන්නේ 4 වෙනි කාරණාව. මරණය සිහිපත් කළ යුතු ආකාර 7ක් දේශනා කළා. ඒකෙන් දෙවෙනි කාරණාව පුඤ්ඤ මහත්තතෝ මහ පුණ්‍යවන්තයෝ මරුණා. යස මහත්තතෝ පළවෙනි කාරණාව මහ පිරිවර ඇති අය මරුණා. පෙර පිං ඇති අය මරුණා. තාව මහත්තතෝ ශරීර බලය තිබුණ අය මරුණා. බලදාසලා බීමසේනලා යුධිෂ්ඨිර වාගේ අය පිළිබඳව ඊටාම කෙටියෙන් සිහිපත් කළා. ඊට අමතරව ඉද්දි මහත්තතෝ 4 වෙනි කාරණාව. ඒ කාරණාවෙත් අපි කරුණු ටිකක් සාකච්ඡා කළා. මහා 이르දිවන්තයොත් මරණයටපත් වුණා කියන කාරණාව. එනම් මහා 이르දිවන්තයෝ ගැන කතා කරනකොට අපි සුමන සාමණේරයන් වහන්සේ ගැන තමයි කරුණු දක්ව හිටියේ. ඒ 11 වෙනි දේශනාවේ නිමාව. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ බඩේ අමාරුවට ප්‍රතිකාරයක් සඳහා අනවතප්ත විලෙන් පැන් ටිකක් ගේන්න කිව්වා. 7 අවුරුදු වයසේ සුමන සාමණේරයන් වහන්සේ අනවතප්ත විල ළඟට වඩිනකොට එතන හිටපු නාගරාජයා පැන් අරගන්න දෙන්නේ නැතුව අනවතප්ත විල වැහුවා. මට පැන් ස්වල්පයක් දෙන්න කියනකොට පුළුවන් නම් ගන්න කිව්වා. 3 පාරක්ම ඉල්ලුවා. 3 පාරම ලැබුණ උත්තරේ ඒකයි. කල්පනා කළා පැන් ගන්න එක නම් වැඩක් නෙමෙයි. ඒ වුණාට මෙයාගේ මානෙ බිඳලම පැන් ගන්න එක හොඳයි. එහෙම්මම වැඩම කළා දිව්‍ය ලෝකවලට සහ බ්‍රහ්ම ලෝකවලට. දැන් මේ වඩින ස්වාමින් වහන්සේගේ වයස කීයද? අවුරුදු 7යි. අපේ ගෙවල් වල ඉන්නවනේ අවුරුදු 7 ළමයි. ඒ දරුවෝ දිහා බලලා මේ සාමණේරයන් වහන්සේත් එහෙමයි. සියලු දෙවියන්ට බ්‍රහ්මයන්ට මතක් කළා අනවතප්ත විලගාව පොඩි යුද්ධයක් තියෙනවා. එන්න බලන්න කියලා. අවුරුදු 7ක් වයස වුණාට මහරහතන් වහන්සේ නමක් කතා කරාම කිසිම දෙවියෙකුට නෑවිත් ඉන්න බෑ. දෙවියෝ රොක්කුණා අනවතප්ත විල වටේට. සාමණේරයන් වහන්සේ ලොකු බ්‍රහ්මකයක් මවා ගත්තා. බ්‍රහ්මකයක් කියහම බ්‍රහ්මකය හරි විශාලයි.
සාමාන්‍යයෙන් කොයි වගේද? ධර්මයේ පැහැදිලි කරන තැනක සඳහන් කරන්නේ මගධය වාගේ ගම් 3-4ක් යට වෙනවා කියලා. ඒ කය දරාගෙන මහ පොළොවට බැස්සොත් මගධය වාගේ බිම් ප්‍රදේශ 3-4ක්වත් යට වෙනවා කියලා. අපේ රටට වැඩම කළොත් එහෙම බස්නාහිර පළාත ඉඩමදි. ඒක ඇඟකට. ඒ තරම් විශාලයි බ්‍රහ්මකය. හරි සියුම්. නමුත් කයේ ස්වභාවය. ඒ වාගේ බ්‍රහ්මකයක් මවාගෙන නායාගේ පෙනී මත සක්මන් කරන්න ගත්තා. මොන නාගරාජයෙක් වුණත් මෙච්චර බරක් උස්සගෙන ඉන්න පුළුවන් වෙයි. ටික ටික පෙනී ඇකිලෙන්න ගත්තා. ඒ ඇකිලෙනකොට තල් කඳන් පොල් කඳන් වාගේ ජල ධාරා ඉහළට විසි වෙන්න ගත්තා. ඒකෙන්ම පැන්කෙන්ඩිය පුරවාගත්ත අහසින්ම වැඩියා. මෙයා පොකුණ වැහුවේ මෙතන ඉන්නවා එයාගේ භාර්යාව ටික නාග කන්‍යාවියෝ. ඒගොල්ලන්ට පේන්න ඕනේ තමන්ගේ ස්වාමියාගේ තේජස. මේ සාමණේරයා උඩින් ඇවිල්ලා මග ඔළුවෙත් කුණු වට්ටනවා කියලා තමයි මේ වෙහගත්තේ. දැන් ඉතින් පරාදයි. දැන් භාර්යාවන්ට මූණ දෙන්නත් බෑ. දෙවිවරු බ්‍රහ්මයෝ විල වට කරලා අහසේ කෝටි ගණන්. ඒතර බලන්නකෝ පරාජිතය මොකද කරන්නේ මෙතන කියලා. අන්න ඒ පරාජයෙන් මූණ හංග ගන්න සාමණේරයන් වහන්සේගේ පිටිපස්සෙන් එළෙව්වා. උන්වහන්සේ අහසින්ම වැඩලා අනුරුද්ධ මහරහතන් වහන්සේට පැන් එක පිළිගන්නවා. නාගයාත් හරි බලවත්. පිළිගන්නනකොටම නාගයාත් ළඟ. වළඳන්න එපා ස්වාමීනි කැප නෑ කියලා කිව්වා. සාමණේරයන් වහන්සේ සඳහන් කළා ස්වාමීනි කැපයි වළඳන්න කියලා. රහතන් වහන්සේලා බොරු කියන වෙයි. අනුරුද්ධ මහරහතන් වහන්සේ පැන් වැළඳුවා. තුන්වෙනි වතාවටත් පරාදයි. දැන් කේන්තිය ඉහවහ ගිහිල්ලා. ඒ වෙලාවේ සඳහන් කළා ස්වාමීනි මේ සාමණේරයා ආයෙනම් අනෝතප්ත විලපැත්තේ වන්න එපා. මරණවමයි ආවොත් කිව්වා. අනුරුද්ධ මහරහතන් වහන්සේ කතා කරලා නාගරාජයාගෙන් ඇහුවා මේ සාමණේරයා මරන්න. නාගරාජය ඔබ දන්නෝ මරන්නේ නැතියා මේ සාමණේරයන්ගේ එක ලෝම ගහක්වත් හොල්ලන්න ඔබට බෑ කියලා. දන්නව නේද කියලා ඇහුවා. දන්නවා ස්වාමීනි. දන්නවා ස්වාමීනි මට කරපු ලැජ්ජාවෙන් බේරෙන්න මං දුවගෙන ආවි කියලා. සුමන සාමණේරයන් වහන්සේ ළඟට ගිහිල්ලා කතා කරලා කියනවා ස්වාමීනි මීට පස්සේ ඔබ වහන්සේට අනෝතප්ත විලෙන් පැන් ඕනේ වුණොත් මතක තියාගන්න අනෝතප්ත විල ගාව ඔබ වහන්සේගේ 16 ඉන්නවා කියලා. ඔබ වහන්සේ වඩින්න එපා. මාව මතක් කරන්න. මම පැන් ගෙනල්ලා දෙන්නම් කිව්වා. එතකොට මේ සුමන සාමණේරයන් වහන්සේ කියලා කියන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමකගේ ශිෂ්‍යයෙක් මේ සුමන සාමණේරයන් වහන්සේ කියන්නේ. එහෙම අවදියේ 80 මහා ශ්‍රාවකයෙක් නොවි මෙහෙම 이르දියක් බලයක් තිබුණා නම් අනුරුද්ධ මහරහතන් වහන්සේට මොන තරම් බලයක් තියෙන්නේ නැද්ද? කොහොම 이르දියක් තියෙන්නේ නැද්ද? උන්වහන්සේ 80 මහා ශ්‍රාවකයෙක්. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ දිවස්ලාභීන් අතර අග තනතුර ලැබලා හිටියේ. එහෙමනම් පින්නතුනි මේ කතාව සඳහන් කළේ මේ සතර මහා තෙරවරු. අනික විශේෂයෙන් අනුරුද්ධ මහරහතන් වහන්සේ 80 මහා ශ්‍රාවකයෙකුට වඩා ඉහළින් ඉන්නේ. සතර මහා තෙරවරු අතර.
එහෙමනම් මේ සතර මහා තෙරවරුන්ට කොහොම ශක්තියක් ඇද්ද? එහෙමනම් මහා 이르දිමත් කියලා විරුදාවලිය ලබා ගත්ත මහා මුගලන් මහරහතන් වහන්සේට කොහොම ශක්තියක් ඇද්ද? නමුත් අද වැඩ ඉන්නවද? ඇයි නැත්තේ? පිරිනිවන් පාලා. උන්වහන්සේලා හොයාගෙන මාරය ඇවිල්ලා. ඉතින් මෙහෙම 이르දි දක්වන්න පුළුවන් නම් 이르දියක් දක්වලා මාරයාගෙනුත් බේරෙන්න තිබ්බනේ. එහෙම නේද? මෙහෙම 이르දිවන්තයෝ මරුත් සමග ගියා නම් නිකම්මද? 이르දියත් අරම්මයි ගිහිල්ලා තියෙන්නේ. මහමුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පානකොට ඒ 이르දිය කාට හරි ප්‍රයෝජනෙට ගන්න කියලා තියලා වැඩියද? 이르දියත් අරම්ම ගියා. උන්වහන්සේලාත් ගණ්ඩ මාරයට පුළුවන් නම් මොකවත් නැති අපි ගන්නවා කියන එක වැරද්ද? සංවේග උපදවලා මරණය සිහිපත් කරන්න ඕනේ. අපි මේ ශක්තිවන්තයන්ගේ ශක්තිය පින්නතුනි මේ කතා කළා නෙමෙයිනේ. යන්තම් එහෙම් මෙහෙන් හිතුවා. ස්පර්ශ කරන්නවත් බැරි වුණා. මේ ශක්තිය ගැන කතා කරුවොත් සාමාන්‍ය ප්‍රඥාවක් තියෙන අපිට තේරෙන්නේවත් නැහැ. මහා මුගලන් මහරහතන් වහන්සේගේ 이르දිය එහි පිල්ලම් ගහනකොට කී පාරක් රූප කීයක් මවන්න පුළුවන්ද? නන්දෝපනන්දගේ බඩ ඇතුළට වඩින්නේ කොහොමද? එළියට වඩින්නේ කොහොමද? නන්දෝපනන්ද කියන්නේ හරි බලවත් නාගයෙක්. බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකේ වඩිනකොට ඒත් මේ මාන්නක්කාර නාගයා දිව්‍ය ලෝකේ වැහුවා පෙනෙන්. භික්ෂූන් වහන්සේලා අහනවා ස්වාමීනි වෙනදනම් මේ හරියට වඩිනකොට දිව්‍ය ලෝකේ පේනවා. අද පේන්නේ නැහනේ. උන්වහන්සේලාට තේරෙන්නේ නැහැ මේ මොකද්ද තියෙන්නේ කියලා. ඒ තරම් විශාලයි. භාග්‍යතුන් වහන්සේ දන්නවා. රහතන් වහන්සේලා කී දෙනෙක් ඉදිරිපත් වුණාද? ස්වාමීනි මම නන්දෝපනන්දව দমনය කරන්නම් කියලා. කාටවත් අවසර දුන්නේ. ඇයි මේ නාගයා ඒ තරම්ම බලවත්. මේ 이르දිවන්තයෝ සාමාන්‍ය 이르දිවන්තයන්ටවත් භාග්‍යතුන් වහන්සේ දුන්නේ නැහැ නන්දෝපනන්ද দমনය කරන්න කියලා. එයාගේ 이르දියත් ඇහි පිල්ලම් ගහනකොට වෙනස් කරනවා. නිහින්ද සාමාන්‍ය කෙනෙකුට මෙයත් එක්ක ගැටෙන්න බෑ. නිශ්ශබ්දව ඉන්නවා මහමුගලන් මහරහතන් වහන්සේ. ඉතින් උන්වහන්සේ දන්නවා මේ කාටත් බැරි නම් සුදුස්සට සුදුසු තැන එන්න එපෙයි. උන්වහන්සේට තමයි බාර දුන්නේ. ඉතින් නාගයාගේ එක නාස්පුඩුවකින් ඇතුල් වුණා. ඇතුල්ලා බඩ ඇතුලේ සක්මන් කරනවා. නාගයා වෙහෙසන්න. ඉතින් සෑහෙන වික්‍රමයක් දරුවා බෑ. මෙයා වෙහෙසන්නත් බෑ. තීරණය කළා ඇතුලේ ඉඳලා මේ වැඩේ කරන්න බෑ. යන්න ඕන එළියට. රහතන් වහන්සේගේ සිතුවිල්ලත් නාගයා දන්නවා. ඒ හින්දා කල්පනා කළා දැන් එනවා. ශ්‍රමණයා එළියට එනවා දැන්. එනවත් එක්කම විසදුමක් පිඹලා ශ්‍රමණයන් නැති කරලම දානවා කියලා. හැබැයි ඒ එන කාරණාව සිතුවිල්ලක් දැනගෙන හිටියට නාගයා හිතාගෙන හිටියේ මුගලන් මහරහතන් වහන්සේ එළියට වැඩි කියලා. නාගයා කවදාවත් බලාපොරොත්තු නොවිච්ච දෙයක් උනේ. ඇතුලෙන් එළියට ආවේ විශාල ගුරුලෙක්. ගුරුලට නාගයා කොහොමත් බයයි. ආන්ගේ වෙලාවේ අනේ ස්වාමීනි මට අභය දෙන්න කියලා ඉල්ලුවා. මේ වාගේ වික්‍රමයක් කරන්න වෙන කෙනෙකුට බැරි නිසායි මුගලන් මහරහතන් වහන්සේටම මේ බාර දුන්නේ.
අතිශයින්ම නිහතමානී. එක වෙලාවක සරියුත් මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනි අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා වහන්සේලා අතර යම් ශ්‍රාවකයන් වහන්සේ නමක් මහා සිල්වත් කියලා කතා කළා නම් කියන්නේ මේ රහතන් වහන්සේලා ඔක්කොම සිල්වත් තමයි. ඒ සීලය ගැන අපිට හිතන්න බෑ. ඒ සිල්වතුන් අතර ඊටාම ඉහළයි කියලා කතා කළා නම් ඒ ඔබ වහන්සේ ගැන ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේ ලුණු පුරවපු මහ ලුණු කලගෙඩියක් නම් මොග්ගල්ලාන වෙච්ච මම ඒ ලුණු කලගෙඩිය ළඟ පුංචිම පුංචි ලුණු කැටයක් විතරයි කියලා. මේ අග්‍ර ශ්‍රාවකයෝ දෙන්න. සාරිපුත්තයන් වහන්සේගේ තමන්ගේ ස්වභාවය ගැන කියනවා. සරියුත් මහරහතන් වහන්සේ ඊට නොදෙවෙනි මහ පුදුම නිහතමානී බව. එක සූත්‍රයක සඳහන් කරනවා සාරිපුත්ත ඔබ මොනතරම් 이르දිවන්තද? සාරිපුත්ත ඔබ මහමේරු පර්වතේ වගේ නම් මම මේ මහමේරුව පාමුල තියාපු පුංචිම පුංචි ගල් කැටයක් වගේ කියලා. මේ ගුණවන්තයන්ගේ හැටි මේ මහා 이르දිවන්තයත් අන්තිමට ඊටාම වේදනාකාරී විදිහට පිරිනිවන් පෑවා. ගුටි කාලා ඇටකොටු අබෑට තරමට කුඩු වෙලා පිරිනිවන් පාවා දාලා. ඒ තරම් 이르දියක් තිබුණ උන්වහන්සේට මාරයට විරුද්ධව 이르දියක් දක්වන්න බැරිද? නමුත් පුළුවන් වුණාද? උන්වහන්සේත් 이르දියත් එක්කම මරුතුලට වැඩියා නම් උන්වහන්සේ කරපු දෙයින් දූවිල්ලක්වත් නැති අපි මාරයා ළඟ මොනව කරන්නද? අපිව ග්‍රහණයට ගන්නවා කියන එක මාරයාට ඒ තරම් දෙයක්ද? එහෙනම් ඔබ මම මාරයා ළඟ මොනතරම් අසරණද? නිකන් හුළඟට අහුවෙච්ච කුඩාම කුඩා තනකොළ පතක් වගේ එච්චරවත් නෑ අපි. එහෙනම් ඒ කාන්තේම්ම මැරෙනවමයි. ඒ මරණයට මම මුහුණ දෙන්න සූදානම් විය යුතුමයි කියන කාරණාව හිතා තමයි මරණ සතියට ශක්තිමත් වෙන්න ඕනේ. මරණ සතියේ ඊටාම ආනිසංස සහිත භාවනාවක්. ඒක හරියටම සම්පූර්ණ කරගන්නයි බුදුරජාණන් වහන්සේ මේ කරුණ දක්වන්නේ. එහෙනම් ඒ තරම් මහා 이르දිවන්තයොත් මරණයට වැඩියා. මේ ශාසනයේ දෙවනි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ මේ ඝෝර වූ මරණයටපත් උනේ සඳහන් කරනවා සිංහ මුඛයට හසු වෙච්ච මුව පොව්වෙක් වගේ කියලා. සිංහයාට අහුවෙච්ච මුව පැටියා මොනව කරගන්නද? එහෙනම් මරණය ළඟ උන්වහන්සේත් මුව පොව්වෙක් වගේ කියලා සඳහන් කරනවා. සක්වලවල් ගණනාවක් 이르දියෙන් සොලවන්න උන්වහන්සේට පුළුවන්කම තිබ්බා. එක සක්වලක් නෙමෙයි සක්වලවල් ගණනාවක් හොලවන්න පුළුවන්. ඒ තරම් 이르දිය ප්‍රබලයි. මේ මහ පොළොව කරකෝල අරගෙන මහමේරු පර්වතයේ උඩින් නමලා මහමේරු පර්වතය මිටින් ගන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඒතර මහ පොළොව තියෙන්නේ මහමෙර උඩ. මහමෙර මිටින් අරගෙන ඉන්නේ හරියට අපි කුඩයක් ඉහළ ගත්තා වගේ. මේ පර්වත රාජයා මිටින් අල්ලනවා කියහම ඒ 이르දිය ගැන හිතන්නවත් අපේ හිතේ ඉඩ නැහැ. නමුත් ඒ වාගේ මහා 이르දිවන්තයොත් මරු අසංගයට ගියපු බවයි මෙතන කියන්නේ. එසේනම් මාවැනි අය කෙසේද කියලා සිහිපත් කරන්න කියනවා 이르දි මහත්තාවයි.
පස්වෙනි කාරණාව පින්නතිනේ පඤ්ඤා මහත්තාවේ. මහා ප්‍රඥාවන්තයෝ. 이르දිවන්තයොත් මරණයට ගියා ප්‍රඥාවන්තයෝ. ලෝකනාතං තපෙත්වාන යේ චඤ්ඤේ අත්තිපානිනෝ. සරියුත් මහතෙරුණුත් භාග්‍යතුන් වහන්සේත් සරියුත් මහතෙරුණුත් හැර එදා ජීවත් වුණ ප්‍රාණීන් එක පැත්තකට ගත්තොත් බුදුරජාණන් වහන්සේයි සරියුත් මහරහතන් වහන්සේ දෙනම වහන්සේ අත්හරිනවා. එතන ඉඳලා මුගලන් මහරහතන් වහන්සේගේ ඉඳලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේගේ ඉඳලා සියලුම මහරහතන් වහන්සේලා අනිකුත් සියලුම බමුණු පඬිවරු ඇතුළු වේ සියලු දෙනා තවත් නොඑක් මහා ප්‍රඥාවන්තයෝ සියලු දෙනාම එක පැත්තකට ගත්තොත් ඒ සියලු දෙනාගේම ප්‍රඥාව හිතා ගන්නවත් පුළුවන්ද දැන් ওই කාරණාව ඒ සියලු දෙනාගේම ප්‍රඥාව මෙතන සඳහන් කරනවා සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාවෙන් 11 කලාවෙන් එක කලාවක් තරම්වත් සමාන නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ හැර අන් සියලු දෙනාගේම ප්‍රඥාව. එතන ඉන්නවා මහා මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මහා කච්චායන රහතන් වහන්සේ, කිම්බිල මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ ආදී මේ 80 මහා ශ්‍රාවකයෝ සියලු දෙනා වහන්සේම ඉන්නවා. අනික් සියලුම මහා ප්‍රඥයෝ ඉන්නවා. ඒ සියලු දෙනාගේම ප්‍රඥාව එක පිටක් කරාම සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාවෙන් 11 කලාවෙන් එක කලාවක්වත් නැහැ කියලා කියන්නේ. මොකද්ද මේ 11 කලාව කියලා කියන්නේ? 16 වතාවක් 16න් බෙදෙනවා. අපි කියමු ඇපල් ගෙඩියක් අරගෙන අපි 16ට කැපුවා කියලා. ඒකෙන් එක කෑල්ලක් අරගෙන ඒක ආයෙ 16ට කපනවා. ඒ කුඩා කෑල්ල 16ට කපහම ඒකෙන් එක කෑල්ලක් අරගෙන ඒක 16ට කපනවා. එහෙම කෑල්ල අරගෙන ඒක 16ට කපාගෙන යනවා 16 වතාවක්. ආන් මේ 16 වතාවේ කපලා එන එක කෑල්ලක් තමයි 11 කලාවෙන් එක කලාව කියලා කියන්නේ. ඒක මේ ඇහි පිල්ලමත් තරම්වත් නැහැ. සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව ළඟ අන් සියල්ලන්ගේ ප්‍රඥාව එච්චරවත් නැහැ කියලා කියන්නේ. එහෙනම් මේ මහා ප්‍රඥා මොනතරම්ද කියන කාරණාව අපි කොහේ කතා කරන්නද? බුදුරජාණන් වහන්සේට විතරක් දෙවනි වෙච්ච යම් ප්‍රඥාවන්තයෙක් මේ ශාසනයේ හිටියා නම් ඒ කවුද? සරියුත් මහරහතන් වහන්සේ විතරමයි. එහෙනම් මෙතන සඳහන් කරන්නේ ඒ මහා ප්‍රඥාවන්තයා උන්වහන්සේත් මාරයාගේ ආධිපත්‍යයට යටත් වුණා. උන්වහන්සේ හරහාත් මාරයාට ආධිපත්‍ය පතුරවන්න පුළුවන් වුණා. ඒ ප්‍රඥාව පාවිච්චි කරලා මාරයා මෙල්ල කරලා මාරයා එක තර්ක කරලා මාරයා එක වාද කරලා මාරයා පරද්දලා උන්වහන්සේ ජීවත් වෙන්න තිබුණේ නැද්ද? එහෙම වුණේ නැහැ. මාරයා තමන්ගේ ආඥාව සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාව හරහා පැතිරෙව්වා. සාරිපුත්තයන් වහන්සේත් පිරිනිවන් පාවදාලා. නිකම්ම නෙමෙයි ඒ ප්‍රඥාවත් අරගෙනම පිරිනිවනට වැඩියා. උන්වහන්සේලාගේ ප්‍රඥාව ගැන කතා කරනකොට ඔබේ මගේ ප්‍රඥාව කොහෙද? අපේ උගත්කම් මොනවද? එහෙනම් ඉතින් අපි හරහා බලය පතුරවනවා කියන එක මායයට වැඩක්ද? මායයට අපි ගැන හිතන්නවත් දෙයක් නැහැ. මායයට අපි දිහා හැරෙන්නවත් දෙයක් නැහැ. අපි ඒ තරම්ම මරණයට කැපවෙච්ච අය. ඒ මරණය කවදා කොතන කොයි විදිහට මංගාවට එයිද කියලා කවුද දන්නේ?
දැන් මේ වෙලාවෙත් එන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ සූදානම්ද කියන එකයි. දැනුත් එන්න පුළුවන් සූදානම්ද. ඒකට තමයි උත්තර හොයන්න ඕනේ. ඒකට උත්තර හොයන්න පුළුවන්ද අතපය හතර වාරු නැතිව ගියාට පස්සේ? පුළුවන් කාලෙම තමයි හොයන්න ඕනේ. නමුත් ප්‍රඥාව නැති අය ඔය ඔක්කොම කරන්න බලාගෙන ඉන්නේ වයසට ගිහිල්ලා. අසරණයි කියලා තමයි කියන්න වෙන්නේ. පින්තුනි, ඊටාම කෙටියෙන් මේ කරුණු අපි සාකච්ඡා කරන්නේ. හැබැයි කෙටියෙන් දැනගෙන මරණ සතිය වඩන්න බෑ. මේ පිළිබඳව තව කරුණු හොයන්න ඕනේ. හොය හොයා මරණය සිහිපත් කරන්න ඕනේ. එහෙමන පිළිතුරු ශරීයුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව ගැන කියන කොටස, මුගලන් මහතෙරුන්ගේ 이르දිය ගැන කියන කොටස මේ පිළිබඳව විශාල අවබෝධයක් අරගෙන අපි හිතන්න ඕනේ මරණය ගැන. මේ වගේ 이르දිමතුන්ටත් ප්‍රඥාවන්තයන්ටත් මේ මරණය වැළඳගත්තා නම්, 이르දිමතුන් ප්‍රඥාවන්තයන් මරණයට ගොදුරු කරගත්තා නම්, මේ ප්‍රඥාවෙන් 이르දියෙන් මොනතරම් දේවල් කරන්න තිබුණද? නමුත් ඒක කොහොමත් කළේ නැහැ. මරණය ප්‍රබලයි. ඉතින් එහෙනම් ආයසරයක් අහන්නේ අපි කවුද කියලා. පින්නතින් මුහුදේ තියෙන රැලි, පොළවේ තියෙන වැලි, අහසේ තියෙන තරු ශරීරත් මහරහතන් වහන්සේට ගණන් කරන්න පුළුවන්. කොහොමද දෙයනේ මුහුදේ තියෙන රැලි ගනින්නේ? මුහුදේ සීමාවක් තියෙනවද? අපිට හිතෙන්නේ ওই වෙරළ ගාවට ගිහිල්ලා බලහම මේක මුහුද කියලානේ. ඊට වඩා තව ටිකක් හිතන්නකෝ. අර ලෝකගෝලී ගාවට ගිහිල්ලා. ඒකේ මුහුද නිල් පාටට පෙන්නලා තියෙනවා. ඔක කරකෝ බලන්නකෝ මුහුදේ තරම. දැන් අපි කියනවා රතු මුහුද, ගොළු මුහුද. එහෙම අපි මුහුදවල් වෙන් කරලා තියෙනවානේ. එතකොට මේ අපේ වැව්වාගේ තැන් වලින් සාගර වෙන් වෙලාද තියෙන්නේ? නෑනේ, එකම මුහුදනේ. ඒ ප්‍රදේශවල පොළවේ පිහිටීමේ හැටියට සමහර ප්‍රදේශවල රැලි නැගෙන්නේ නැහැ. රැලි නැගෙන්න හේතුවක් නැහැ. ඇයි අපේ රටේ වුණත් අපි ওই සමහර තැන්වලට ගිහිල්ලා බලහම මුහුද තියෙන්නේ හුඟක් යට. වෙරළක් නැහැ. අපි මුහුද බලන්න ගියම එහෙම තැන්වල බලනවනේ. විශාල ගල්පර තියෙනවා. එහාට ගොඩබිම තියෙනවා. මුහුද තියෙන්නේ යට. ඉතින් රැල්ලක් පෙරලි එන්නේ වෙරළක පෙරලෙන්නේ. ඒ යට තියෙන තැන අඩි 10 ගාණක් ගැඹුරයි. ඒකේ රැලි නැහැ. ඔහෙ නිල් පාට ජලකඳ පැද්දි තියෙනවා. එහෙම තැන්වල ඉතින් හඬක් නැති නිසා ගොළු මුහුද කියනවා. ඒ පොළවේ ස්වභාවයට අනුව. සමහර රටවල් වල වෙරළක් නැහැ. ඉතින් නිශ්ශබ්දයි මුහුද. සමහර පාෂාණවල තියෙන වෙනස්කම් එක්ක, යට තියෙන ගල්පරවල ස්වභාවයත් එක්ක, වතුරේ ඇති වෙන වෙනස්කම් නිසා අපි රතු මුහුද, ගොළු මුහුද එහෙම කියනවා මිසක් වෙනස් වෙච්ච මුහුදු නෑනේ. එකම මුහුදනේ තියෙන්නේ. ඉතින් මේ මහ මුහුද රැලි ගනිනවා කියනකොට පෘථිවි ගෝලයේ 4/3 ජලය. ඒ මුහුද. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මේක රැලි ගන්නේ නැහැ කියහම. මහ පොළොවේ වැලි ගන්න පුළුවන්ද කාටද? වැලියටේ අරන් ගනින්න පුළුවන් නම් අහසේ තියෙන තරු ගණන් කරන්න පුළුවන් කාටද? සරියුත් මහරහතන් වහන්සේට ගණන් කරන්න පුළුවන් කියලා කියන්නේ අපි වාගේ අයද? බුදුරජාණන් වහන්සේ. මේ සාරිපුත්තයන්ට එහෙම කරන්න පුළුවන්.
මහ මුහුද රැලිත් ගණන් කර හැකි, මහ පොළොවේ වැලිත් ගණන් කර හැකි, නිල් අහසේ තරුත් ගණන් කර හැකි කියලා සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ. මේ ප්‍රඥාව තේරෙන්නේ නැහැ අපිට. ඒ මහ ප්‍රඥාවෙන් මායя කියලා කියන්නේ මොනතරම් පුංචි අංශුවක්ද? එහෙනම් බලහම ඒ මහ ප්‍රඥාව වටලන්න පුළුවන් කෙනෙක් බවට මායя පත් වෙලා. සරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවත් අරගෙනම මරුතුරුලට වැඩියා. මේ කරුණු දක්වන්නේ අපිට සංවේග උපදවන්න. එහෙමනම් පින්නතුනි, සොයම්බු ඥාණයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන පසේ බුද්ධත්වයේ ලබාගත් උත්තමයනුත් මරණයෙන් මිදුන්නේ නැහැ. පච්චේක බුද්ධතෝ හයවෙනි කාරණාව. මරණය ගැන හිතන හයවෙනි ක්‍රමය. චතුරාර්ය සත්‍ය ධර්මයේ කාගෙන්වත් අහගෙනද ඉගෙන ගත්තේ? අහගෙනද අවබෝධ කළේ? සරියුත් මහරහතන් වහන්සේත් බුදුරජාණන් වහන්සේගෙන් අහලා තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ. අපේ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ වෙච්ච කොණ්ඩඤ්ඤයන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේගෙන් මංගල ධර්ම දේශනාව ශ්‍රවණය කරලයි චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ. මහා ප්‍රඥයි. සරියුත් මහරහතන් වහන්සේ මහා ප්‍රඥා කියලා ප්‍රඥාවන්තයින් අතර අග තනතුර දීලා වෙන් කළා. භාග්‍යතුන් වහන්සේ මංගල ධර්ම දේශනාව කරන වෙලාවේ 18 කෝටියක් බ්‍රහ්ම රාජයෝ නිවන් දැක්කා. නිවන් දැකපු දෙවියන්ගේ සීමාවක් නැහැ. මිනිස්සු අතරින් එක්කෙනයි. ඉස්සෙල්ලාම මිනිස් සමාජයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ නිසා බුද්ධානුබුද්ධයි. බුදුන් අනුව ගිය නිසා මේ සත්‍ය අවබෝධ කළා. ඒ මහා ප්‍රඥාවන්තයත් එහෙනම් උන්වහන්සේත් පිරිනිවන් පෑවා. මේ ශාසනයේ මහා ප්‍රඥය හැටියට විරුදාවලිය ලැබපු සරියුත් මහරහතන් වහන්සේත් පිරිනිවන් පෑවා. සරියුත් මහරහතන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ ඇතුළු ඒ මහරහතන් වහන්සේලාට වඩා මොන තරම් ඉහළින්ද වැඩ ඉන්නේ පසේ බුදුරජාණන් වහන්සේ. කාගෙන්වත් ඇහුවේ නැහැ. තනියමම ස්වයං ඥාණයෙන්ම අවබෝධ කරගත්තා චතුරාර්ය සත්‍ය. ආන්ගේ නිසා එහෙම ලබාගත් උත්තමයිනුත් මරණයෙන් මිදුනේ නැහැ කියලා සඳහන් කරනවා. කෙසේනම් මම මිදෙන්නද? පසේ බුදුරජාණන් වහන්සේටත් මරණයෙන් මිදෙන්න බැරි වුණා නම් චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරන්න තියා ඇහුවට තේරෙන්නේ නැති අපි කොහොම මරණයෙන් බේරෙන්නේද? තං තං නිමිත්ත මාගම්ම වීමං සත්තා මහේසයෝ සයම්බු ඥාන තේජේන යේ පත්තා ආසවක්ඛයන් ඒක චරියා නිවාසේන කග්ගසිංහ සමූපමා තේපි නාතිගතා මච්චුං මාදීයේසු කතාවක. ඒ නිමිත්ත පැමිණි නිසා මහා පරීක්ෂණයක් කරමින් විසුව නිසා තමා තුළ ඉපදුන ඥාන තේජසින් යමෙක් ප්‍රාප්ත වෙනවා නම් අරහත්වයට තනිව හැසිරෙන කඟ වේන අඟකට උපමා සහිත ඒ පසුවේ බුදුරජාණන් වහන්සේලාද යටත් කළා මරණය. එහෙම නැත්නම් පසේ බුදුරජාණන් වහන්සේලාද යටත් කළේ නෑ මරණය. මරණය පසේ බුදුරජාණන් වහන්සේලා යටත් කළා. පසේ බුදුරජාණන් වහන්සේලා විසින් මරණය යටත් කළේ නෑ.
එහෙනම් මරණය කොයිතරම් ප්‍රබලද කියලායි මේ කියන්නේ. එහෙමනම් පින්නතුනි ඒ මහා උත්තමයන් වහන්සේලාත් මරු වසඟයට වැඩිය නම් අපි කවුද? දැන් භාග්‍යතුන් වහන්සේ මේ තරම් කරුණු දක්ව මේ කාරණාව උනන්දු කරන්නේ ඇයි? මරණය පිළිබඳව සංවේග උපදවලා මාරයා ළඟ මම නිකන් බොල් පුහු ගොඩක් බවට පත් බුල් පුහු ගොඩක් කියන එක මට අවබෝධ කරවලා මම නිකන් අර හුළඟේ පාවෙන පුළුම් බෝලයක් වගේ මාරයටම නතු වෙලා ඉන්න බව තහවුරු කරලා මේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතෙන් වහවහ ප්‍රයෝජන ගන්න උනන්දු කරවලා මරණ සතිය වගේ උතුම් භාවනා වඩලා දියුණු කරලා මරණ නැමැති සුලං රැල්ලට ගසාගෙන ගියත් අනතුරක් නොවන තැනට ගෙනියන්නයි මේ කරුණ දක්වන්නේ. ඒ නිසා මරණය සිහිපත් කරනවා කියන එක කෙනෙකුට ජීවිතේ එපා කරන දෙයක්ද? සමහර අය හරි බයයිනේ. බුද්ධ ධර්මයේ කොහෙන් කතා කරුවත් අනිත්‍යයි දුකයි කතා කරලා තියෙන්නේ. ඒ හින්දා බුද්ධ ධර්මයට කැමති නෑ. ලෝකෙ කොහෙවත් සැප නැහැ. ඇත්තම කතා කරපු නිසා දුක ගැන කියලා තියෙනවා. සැපේ හිණිපෙත්තට ගියපු කෙනත් පරම දුකක්මයි විඳින්නේ. ඒ සැපේ තුල පුදුම දුකක් තියෙනවා. ඒ සැපේට ළඟා වෙන්න පුදුම දුකක් වින්දා. දැන් ඒවා ආරක්ෂා කරගන්න පුදුම දුකක් විඳිනවා. ඒක තේරෙන්නේ නැහැ සාමාන්‍ය කෙනෙකුට. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ මේ දුක්ඛිත ස්වභාවය මැනවින් පෙන්නවා. අනිත්‍ය ස්වභාවය හැබැවින්ම ජීවිතයේ අනිත්‍යයි නම් ඒක අපි දැනගෙන ජීවත් වෙන්න එපයි. එතකොට හරි ශක්තිමත් නේ. එතකොටනේ මේ මරණයෙන් බේරෙන්න වැඩ කරන්න පුළුවන්. අපේ ඇඟ ඇතුලේ ලෙඩක් තියෙනවා නම් ඒක දන්නවනම් හොඳයි. පිළිකාවක් තියෙනවා කියලා දන්නවනම් දැම්ම ප්‍රතිකාර කරනවා. පිළිකාව ඇඟ පුරාම පැතිරුණාට පස්සේ කරන්න දෙයක් නැහැ. මරණය ගැන දැම්ම දන්නවනම් මොනවා හරි පින් කරලා ලැහැත් වෙනවා. මරණ බව අමතක වෙලා හිටියොත් පංචකාමයෙන්ම මත් වෙලා මැරිලා සතර පායට යනවා. ඉතින් ඒකනේ භාග්‍යතුන් වහන්සේ මේ අනිත්‍ය දුක පෙන්නලා අපි දුර්වලය කරලා නෙමෙයි තියෙන්නේ. ශක්තිමත් අය බවට පත් කරලා. ඒක තේරෙන්නේ ප්‍රඥාව තියෙන අයට විතරයි. පින්නතුනි ධර්මදේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා මරණ සතිය නිවැරදිව වඩන්නේ කොහොමද කියන කරුණු සාකච්ඡා කෙරෙන මේ දේශනා මාලාවේ 12 වෙනි දේශනාවයි මේ නිමා කරන්නේ. ඒ 12 වෙනි දේශනාව සඳහා දායකත්වයේ ලැබලා දුන්න දායක පින්වත් පිරිස හෝමාගම පිටිපන උතුර පදිංචි සිරියාවති තිලකසේන මහත්මිය, ආර්.පී. තිලකසේන මහත්මයා, නුගේගොඩ නාවල ස්වර්ණමාලී තිලකසේන මහත්මිය, පිටිපන උතුර රත්නා මඩපාත මහත්මිය හා කේ.ඒ. ආර්යවති මහත්මිය. උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. W. පුංචි සිඤ්ඤෝ පියාණන්, ලීලාවති සුදසිංහ මෑණියන්, ආර්.පී. සේතන් සිඤ්ඤෝ සීයා, ජී. මෙනික්හාමි ජී නේද? ජීද පීද? ජී මෙනික්හාමි මව, ආර්.පී. ප්‍රියන්ත සොහයුරු ඇතුළු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම.
සෙත් ප්‍රාර්ථනා කරනවා සිරියාවති තිලකසේන මහත්මියගේ හා ආර්.පී. තිලකසේන මහතාගේ දරු මුණුබුරන්ට හා සහභාගී වූ සියලු දෙනාටත් එම පවුල්වල සියලු දෙනාටමත් රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවරව වැඩ සිට අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කිරීම හා වර්තමාන ගරු සභාපති දුරන්දර අතිපූජනීය අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීමත් මේ පින්නතුන්ගේ උතුම් ප්‍රාර්ථනා අතර සිහිපත් කරනවා. දේශනාවේ දායකත්වයේ දරූ පින්නතුන් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. පින්කම සිදු කළපු පින්නතුන් සියලු දෙනාටමත් ඒ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. ඊ타ම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.